ආයිබෝවන් දූ දරුවනේ ඔබ සියලුම දෙනාට අපි වීඩියෝ පාඩම් මාලාවත් එක්ක රැඳී ඉන්න ගමන් මේ සූදානම් වන්නේ අලුත්ම පාඩමකට පය තබන්නට. ඇත්තටම 11 පන්තියේ මේ පාඩම් මාලාවත් එක්ක අපි සම්බන්ධ වෙනකොට මේ පාඩම ඉතාමත් ප්‍රියජනක පාඩමක්. ඒ වගේම ජීවිතයට වටිනා කියන හැකියාවන් සමූහයක් එක් කරගන්න පුළුවන් පාඩමක්. අපි බලමු පාඩම මොකක්ද කියලා. බහුමාධ්‍ය භාවිතය. බහුමාධ්‍ය භාවිතය තමයි මේ පාඩමේ නම. අපිට මෙහිදී සාකච්ඡා කරන්න තියෙනවා ක්‍රියාකාරී මට්ටමට එන්න පුළුවන්. නැත්නම් අපිට වැඩක් කරගන්න පුළුවන් මෘදුකාංග හතරක් පිළිබඳව. මෙන්න මේ මෘදුකාංග හතර ඔබේ ජීවිතයට යම් වෙනසක් කරන්න පුළුවන් මෘදුකාංග හතරක්. මේ මෘදුකාංග පිළිබඳව ඔබ මූලික දැනුම මෙහිදී ලබා ගත්තට පස්සේ ඔබට ඔබේ අනාගතයේදී රැකියාවකට සුදුසුකමක් විදිහට නැත්නම් රැකියාවක් කිරීමේ ක්‍රමෝපායක් විදිහට මේ මෘදුකාංග පිළිබඳ දැනුම ලබා ගන්න පුළුවන්කම තියෙනවා. අපි මේ වීඩියෝ පාඩම් මාලාවත් එක්ක රැඳී සිටින විට ඔබට සටහනකුත් එක්ක තමයි පාඩම් මාලාව අරගෙන යන්නේ. ඒක නිසා අපි මුලින්ම සටහන් කරගනිමු අපේ පාඩමේ මාතෘකාව. බහුමාධ්‍ය භාවිතය. බහුමාධ්‍ය භාවිතය. right. මොකක්ද බලමු අපි මේ බහුමාධ්‍ය භාවිතය කියලා කියන්නේ. එතකොට මෙහිදී අපිට එක් මාධ්‍යයක් විතරක් නෙමෙයි කතා කරන්න තියෙන්නේ. මාධ්‍යයන් කිහිපයක් ගැන අපිට කතා කරන්න තියෙනවා. එතකොට අපි මුලින්ම කතා කරන්න යන්නේ මෙන්න මේ අංකිත ග්‍රාෆික කියන දේවල් සම්බන්ධව. අපි බලන්න ඕන මොකක්ද අංකිත ග්‍රාෆිකයක් කියන්නේ? ඇයි අපි මේ අංකිත ග්‍රාෆික ඉගෙන ගන්නෙ? මේ වගේ දේවල් සම්බන්ධව අපි ගැඹුරින් සාකච්ඡාවට ලක් කරන්නට සිද්ධ වෙනවා. එවනම් අපි බලමු මේ පාඩම හැදෑරුවාම මේක ඉගෙන ගත්තම අපිට මොනවද ඉගෙන ගන්න පුළුවන් මොනවද මේ පාඩමට අන්තර්ගත වෙලා තියෙන්නේ කියන එක. රයිට්. මේ පාඩම හැදෑරීමෙන් පසු ඔබට අංකිත ග්‍රාෆිකයක මූලිකාංග. ඒ කියන්නේ මේ අංකිත ග්‍රාෆිකයක තියෙන මූලික දේවල් ටික මොනවද කියලා දරුවන්ට ඉගෙන ගන්න පුළුවන්කම තියෙනවා. දෙවෙනි එක ග්‍රාෆිකයක ධාරිතාවය සහ සංකෝචනය. ග්‍රාෆිකයක ධාරිතාවය කියන්නේ මොකද්ද? මොකද්ද මේ ග්‍රාෆිකයක් සංකෝචනය කරනවා නැත්නම් කම්ප්‍රෙස් කරනවා කියලා කියන්නේ. මෙන්න මේ දේවල් පිළිබඳව ඔබට පුළුල් දැනුමක් ලබා ගන්න පුළුවන් වෙනවා මේ පාඩමත් එක්ක රැඳිලා හිටියොත්. ඒ වගේම තමයි ග්‍රාෆික ප්‍රරූප. මොනවා හරි ප්‍රරූපයක් වර්ගයක් කොයි වගේ ග්‍රාෆිකයක්ද අපිට තියෙන්නේ කියලා අපි මේ පාඩමේදී ඉදිරියට සාකච්ඡා කරනවා. ඒ වගේම තමයි ග්‍රාෆික මෘදුකාංග භාවිතා කරන විදිය. මොනවද ග්‍රාෆික මෘදුකාංග කියන්නේ? අපිට මෙතනදී අපි සිලබස් එකත් එක්ක යනකොට ජිම් කියන මෘදුකාංගය ගැන අපි කතා කරන්නට සිද්ධ වෙනවා. ඒ ජිම් මෘදුකාංගයේ වැඩ කටයුතු ඉදිරියේදී ඔබට වීඩියෝ ආකාරයෙන් ඉතාමත් ලස්සනට දැක් ගන්නට පුළුවන්කම තියෙනවා. රයිට්. මෙන්න මේ වගේ දේවල් එක අපි කතා කරගෙන යනකොට අපි බලන්න ඕන මොකද්ද මේ ග්‍රාෆිකයක් කියන්නේ කියන එක. ග්‍රාෆිකයක්. පරිගණක ග්‍රාෆික මෘදුකාංග භාවිතයෙන් නිර්මාණය කරනු ලබන චිත්‍ර හෝ රූප අංකිත ග්‍රාෆික ලෙසින් හැඳින්වේ. දැන් මේ පරිගණකයක් භාවිතා කරලා පරිගණකයක තියෙන මෘදුකාංග භාවිතා කරලා නිර්මාණය කරගන්නා ලද චිත්‍ර හෝ රූප චිත්‍ර හරි රූප හරි අපිට කියන්න පුළුවන්කම තියෙනවා මේවට අංකිත ග්‍රාෆිකයක් කියලා. එතකොට පරිගණකයක් භාවිතා කරන ගමන් ඒ පරිගණකයක මෘදුකාංගයක් යොදාගෙන අපි විවිධ ආකාරයේ නිර්මාණයන් කරනවා. මෙන්න මේ නිර්මාණයන් කරන දේවල් වලට තමයි අපි කියන්නේ අංකිත ග්‍රාෆික කියලා. එහෙම නිර්මාණය කරගන්න පින්තූර, රූප වලට අපි කියනවා අංකිත ග්‍රාෆිකයක් කියලා. එතකොට දරුවනේ මෙන්න මේ ග්‍රාෆික කියනකොට අපිට යම් යම් මෘදුකාංග ගොඩක් තියෙනවා. ඒක මෘදුකාංගයක් විතරක් නෙවෙයි තියෙන්නේ. ඔබ ඊටමත් කුඩා කාලයේදී ඔබ පරිගණකයකට මුලින්ම අත තියනකොට ඔබ පටන් ගත්තේ මේ ග්‍රාෆික මෘදුකාංගයෙන්. ඔබට මතක ඇති paint කියන මෘදුකාංගය. paint MS paint කියලා තමයි අපි කියන්නේ. අද වෙනකොට පරිගණකයක ඕනෑම පරිගණකයක දකින්න ලැබෙනවා. මෙන්න මේ paint කියන්නේ graphic මෘදුකාංගයක්. නැත්නම් ග්‍රාෆික මෘදුකාංගයක්. මොකද අපිට පුළුවන්කම තිබුණා paint භාවිතා කරලා චිත්‍රයක් අඳින්න. සරල චිත්‍රයක් අඳින්න. ඒ වගේම ඉන් ඉදිරියට එනකොට තවත් විවිධ මෘදුකාංග ගණනාවක් අපිට හමු වෙනවා. ආර්ට් රේජ් ඊට පස්සේ ටක්ස් පේන්ට් මෙන්න මේ වගේ විවිධ මෘදුකාංග හරහා අපිට ග්‍රැෆික් නිර්මාණය කරන්න නැත්නම් ග්‍රාෆික ඩිජිටල් ඉමේජ් එකක් නිර්මාණය කිරීමේ හැකියාව තිබුණා. ඉතින් අපි මේ වෙනකොට මේ 11 පන්තිට ඇවිල්ලා කතා කරන්න යන්නේ ජිම් කියන මෘදුකාංගය පිළිබඳව. රයිට්. අපි ඊට කලින් අංකිත ග්‍රාෆිකයක නැත්නම් මේ ඩිජිටල් ග්‍රැෆික් එකක තියෙන මූලික අංග ටික හඳුනා ගන්න ඕනේ. රයිට්. අපි
සටහනක් විදිහට ඇඩ් කරගෙන යමු අපි. ඔයගොල්ලෝ ලියා ගන්න පොඩි අනුමාතෘකාවක් අංකිත ග්‍රාෆික කියලා. අංකිත ග්‍රාෆික. අංකිත ග්‍රාෆික කියලා ලියලා පොඩි සටහනක් අපි දාගමු මෙන්න මේ විදිහට. පරිගණක මෘදුකාංග යොදා ගනිමින් නිර්මාණය කරනු ලබන පරිගණක මෘදුකාංග යොදා ගනිමින් නිර්මාණය කරනු ලබන චිත්‍ර හෝ රූප අංකිත ග්‍රාෆික ලෙසින් හැඳින්වේ. අංකිත ග්‍රාෆික ලෙසින් හැඳින්වේ. මෙන්න මේ සටහන ඔබ ඔබේ සටහන් පොතට ඇතුළත් කරගන්න. ඊට පස්සේ අපි බලන්න ඕනි මෙන්න මේ මාතෘකාවන් පිළිබඳව. ඔබ පොඩි මාතෘකාවක් ලියා ගන්න. දැන් අංකිත ග්‍රාෆිකයක මූලිකාංග කියලා. අංකිත ග්‍රාෆිකයක මූලිකාංග. දැන් අපි මෙන්න මේ අංකිත ග්‍රාෆිකය කියන්නේ කම්පියුටරේ නිර්මාණය කරන පින්තූරයක මූලිකාංග ටිකක් හඳුනා ගන්නවා. එතන තියෙන පළවෙනි එක තමයි දරුවනේ පික්සල්. ඔබට පේනවා සටහන ලියා ගන්න පොඩි අනුමාතෘකාවක් විදිහට පික්සල්. පළවෙනි දේ තමයි පික්සල් කියන එක. right. පික්සලයක් කියන්නේ මොකක්ද කියලා අපි දැන් බලන්නට ඕන. පික්සලයක් කියන්නේ මොකක්ද කියන එක. පික්සලයක් යනු අංකිත ග්‍රාෆිකයක මූලික තැනුම් ඒකකයයි. මේ පික්සලය කියන්නේ දරුවනේ මේ අංකිත ග්‍රාෆිකයක නැතිනම් මේ අපි කම්පියුටරෙන් සකස් කරන පින්තූරයක මූලිකම තැනුම් ඒකකය. ඒ කියන්නේ පික්සල් වලින් තමයි මෙන්න මේ පින්තූරයක් අපිට සකස් වෙන්නේ. එතකොට පික්සල් එකතු වෙලා තමයි අපි දකින ඩිජිටල් ඉමේජ් එකක් නැතිනම් ඩිජිටල් ග්‍රැෆික් එකක් නිර්මාණය වෙන්නේ. එතකොට අපි සටහනක් විදියට මෙන්න මේ සටහන ඔබට මේ පේන සටහන ඇඩ් කරගන්න ඕනේ ඔබේ පොතට. පික්සලයක් යනු අංකිත ග්‍රාෆිකයක මූලික තැනුම් ඒකකයයි. අප විසින් නරඹනු ලබන අංකිත ග්‍රාෆිකයක් පික්සල් දහස් ගණනකින් නිර්මාණය වී ඇත. මෙම පික්සල් පේලි සහ තීර ලෙසින් එකිනෙකට යාවන ආකාරයට ඉතා ළඟින් සකස් වී ඇති අතර එමගින් ග්‍රාෆික නිර්මාණය වේ. මෙන්න මේ සටහන අපි අපේ පොතට ඇතුළත් කරගන්නට ඕනේ. දැන් ඔබ මේ දකින පින්තූරවල මේ පික්සල් පේන්න තියෙනවා. ඔබට පික්සලයක් පේන්න තියෙනවා. අඩු පික්සල් ප්‍රමාණයක් ඇති ග්‍රාෆිකයක් නම් විශාල කිරීමේදී එහි ගුණාත්මක බව අඩුවේ. දැන් අපිට පික්සල් අඩු වැඩි කරලා ග්‍රාෆිකයක් නිර්මාණය කරන්න පුළුවන්. ඔබ මේ දකින පින්තූරවල ඔබට පේනවා කොටු ස්වරූපයේ යම් දේවල්. මේ රූපය නිර්මාණය වෙලා තියෙන මේ වර්ණ කොටු වලින්. මෙන්න මේ කොටු ප්‍රමාණය අඩු වෙන්න මේ පින්තූරයේ තියෙන ගුණාත්මක භාවයත් අඩු වෙලා තියෙනවා. එතකොට මේ පින්තූර අපි විශාල කරනකොට ඔබ මේ දකින පින්තූරය තවත් අපි විශාල කරොත් එහෙම අපිට හරියට අඳුන ගන්න හම්බ වෙන්නේ මොකක්ද මේ තියෙන රූපය කියන එක. මොකද එහෙම වෙලා තියෙන්නේ මේ පින්තූරය නිර්මාණය කරන්න මෙතන තියෙන පින්තූර හතරම නිර්මාණය කරන්න යොදාගෙන තියෙන්නේ අඩු පික්සල් සංඛ්‍යාවක්. මේ පික්සලයක් කියන්නේ වර්ණ තිතක්. ඒ වගේ වර්ණ තිත ඉතා අඩු ප්‍රමාණයක් තමයි නිර්මාණය කරගෙන තියෙන්නේ. ඒක නිසා මේ පින්තූරයන් තවත් විශාල කරොත් එහෙම අපිට මේ පේන මට්ටමත් පේන්නේ නැතුව යනවා. එහෙනම් පික්සල් ප්‍රමාණය වැඩි පින්තූරයක ගුණාත්මක භාවය වැඩි. ඒ වගේම තමයි පික්සල් ප්‍රමාණය අඩු පින්තූරයක ගුණාත්මක භාවය අඩුයි. තවත් දෙයක් අඩු වැඩි වෙනවා මෙතන. පික්සල් වැඩි එකක ධාරිතාවයත් වැඩි. කැපැසිටි එක වැඩි. සරලව කිව්වොත් මෙගාබයිට් ගාන වැඩි. මොකද බිටු ප්‍රමාණයන් වැඩි ප්‍රමාණයක්. බිටු විතා විශාල ප්‍රමාණයක් මේ පින්තූරයේ අන්තර්ගත වෙන නිසා. ඒ වගේම තමයි පික්සල් ප්‍රමාණය අඩු වෙන්න පින්තූරයක ධාරිතාවයත් අඩු වෙනවා. මේකත් ඔබ හොඳින් මතක තබා ගත යුතු කාරණයක්. right. ග්‍රාෆිකයකට යොදා ඇති වර්ණ පික්සලයක බිටු ප්‍රමාණය නියෝජනය කරනු ලබයි. දැන් ග්‍රාෆිකයක තියෙන වර්ණයන් ටික අපිට මේ පික්සල් එක තියෙන බිටු ප්‍රමාණය තීරණය කරන්න පුළුවන්. පික්සල් එකේ නැති බිටු ප්‍රමාණය අපි කියනවා bits per pixel. නැත්නම් BPP අගය කියලා කියනවා. ලෙසින් දැක්වේ. බිටු ප්‍රමාණය වැඩි පික්සල සහිත ග්‍රාෆිකයක් ගුණාත්මක බවෙන් ඉහළය. මම අර ඉහතදී කියපු කතන්දරය. බිටු ප්‍රමාණය වැඩි වෙන්න ග්‍රාෆිකයක ගුණාත්මක බව ඉහළ යනවා. මෙන්න මේ පේන්න තියෙන සටහනත් ඔබ ඔබේ පොතට ඇතුළත් කර ගන්න.
right. අපි මීළඟට බලමු පික්සල් එක බිටු ප්‍රමාණය තීරණය වන්නේ ග්‍රාෆික නිර්මාණයේදී යොදා ගන්න ලබන වර්ණයන්ට අනුවය. දැන් මේ පික්සල් එකේ තියෙන බිටු ප්‍රමාණය නිර්මාණය වෙන්නේ අපි ග්‍රාෆිකයක් නිර්මාණය කිරීමේදී යොදා ගන්න වර්ණයන්ට අනුව. එතකොට ග්‍රාෆිකයක් නිරීක්ෂණය කිරීමෙන්, ඒ කියන්නේ ග්‍රාෆිකයක් දිහා බලලා අපිට ෆොටෝ එකක් දිහා බලලා අපිට මේකේ තියෙන වර්ණ ප්‍රමාණය මෙච්චරයි කියලා කියන්න බෑ. මේකේ වර්ණ 10ක් තියෙනවා, 15ක් තියෙනවා, 100ක් තියෙනවා, 500ක් තියෙනවා, මෙහෙම අපිට කියන්න බෑ. නමුත් පික්සලයකට ඇති බිටු ප්‍රමාණයෙන් පික්සලයට යොදා ඇති වර්ණ ගණන සොයාගත හැකියි. දැන් අපි පික්සල් එකට යම්කිසි බිටු ප්‍රමාණයක් භාවිතා කරලා තියෙනවද? අන්න ඒ බිටු ප්‍රමාණය මත අපිට පුළුවන්කම තියෙනවා වර්ණ ගණන තීරණය කරන්න. ඒ වර්ණ ගණන හොයාගන්න පුළුවන් ශ්‍රිතයක් ඔබ මේ පහලින් දකිනවා. පික්සලයකට වර්ණ ප්‍රමාණය දෙකේ බලයක් විදිහට, ඒ කියන්නේ පික්සලයකට තියෙන බිටු ගණන දෙකෙහි බලයක් විදිහට ලියලා සුළු කරාම අපිට එනවා එහි තියෙන නැත්නම් එහිට යොදන්නේ යෙදිය හැකි වර්ණ ගණන. අපි පොඩි උදාහරණයක් බැලුවොත් ඔබට මේ තියෙන්නේ පික්සලයකට ඇති බිටු ප්‍රමාණය සහ ශ්‍රිතය සහ වර්ණ ගණන. දැන් මෙතන තියෙනවා බිටු එකක්. බිටු එකක් මේ වගුවේ ඉහළම තියෙනවා බිටු එකක් තියෙනවා කියලා. එතකොට අපි ශ්‍රිතය ලියන්නේ දෙකේ පළවෙනි බලය විදිහට. දෙකේ පළවෙනි බලය විදිහට. ඒක සුළු කරාම වර්ණ ගන්න නැත්නම් ඕනම සංඛ්‍යාවක පළවෙනි බලය එම සංඛ්‍යාවමනේ. එහෙනම් දෙකේ පළවෙනි බලය 2යි. බිඳුවෙනි බලය තමයි එක කියන්නේ. දෙකේ පළවෙනි බලය 2යි. බිටු එකක් තියෙනවා නම් අපිට වර්ණ දෙකක් ආදේශ කිරීමේ හැකියාව තියෙනවා ඒ පික්සලයට. ඒ වගේම බිටු දෙකක් තියෙනවා නම් වර්ණ අපිට 4ක් පුළුවන්. මොකද දෙකේ දෙවෙනි බලය. බිටු 3ක් තියෙනවා නම් වර්ණ 8ක් පුළුවන්. බිටු 16ක් තියෙනවා නම් වර්ණ 65536ක් පුළුවන්. බිටු 10ක් තියෙනවා නම් ඔබට කල්පනා කරලා දැන් කියන්න පුළුවන් බිටු 10ක් තියෙනවා නම් වර්ණ කීයද කියලා. පොඩි උත්සාහයක් දරන්න. බිටු 10ක් තියෙනවා නම් ඒ කියන්නේ දෙකේ 10 වෙනි බලයක්. ඔබ හොඳින් දන්න හඳුනන ගාණක් 1024යි. එහෙනම් බිටු 10ක් තියෙනවා නම් පික්සලයක අපිට පුළුවන් ඒ පික්සලයට වර්ණ 1024ක් ආදේශ කිරීමට. මෙන්න මේ වගේ ගණිත කර්මයක් තමයි තියෙන්නේ. අපි ඉදිරියේදී මේත් එක්ක සම්බන්ධ වන ගණිත ගැටලු කිහිපයක් මේ පික්සලයට සම්බන්ධ වන වර්ණ සම්බන්ධ ගණිත ගැටලු කිහිපයක් විසඳමු. එතකොට ඔබට හොඳින් හුරු වෙනවා මේ වගේ ප්‍රශ්නයකට උත්තරයක් ලියන්නට. right. අපි ඊළඟට බලමු මෙන්න මේ කොටස පිළිබඳව. අංකිත ග්‍රාෆිකයක භෞතික පරිමාණය. අපි කියනවා physical dimension එක. මැනීමේ ඒකකයේ පික්සල් වන අතර භෞතික පරිමාණය ග්‍රාෆික විභේදනය ලෙසින් හැඳින්වේ. අපි පොඩි මාතෘකාවක් ලියලා දැන් පික්සල් ගැන අපි කතා කරගෙන ආවා. පික්සල් කියන්නේ මොනවද කියලා අපි සටහනට ලියාගත්තා. දැන් අපි පොඩි මාතෘකාවක් ලියා ගන්න ඕනේ ග්‍රාෆික විභේදනය. එතන අපි දෙවෙනි ලක්ෂණය ග්‍රාෆික විභේදනය. මොකද්ද මේ ග්‍රාෆික විභේදනය කියන්නේ කියලා අපි බලමු. මේ සටහන ඔබ පොතට ඇතුළත් කරගන්න. අංකිත ග්‍රාෆිකයක භෞතික පරිමාණය නැතිනම් physical dimension එක මැනීමේ ඒකකයේ පික්සල් වන අතර භෞතික පරිමාණය ග්‍රාෆික විභේදනය නැතිනම් අපි කියන image resolution කියලා කියනවා ලෙසින් දැක්වේ. පික්සල් ප්‍රමාණය වැඩි මේ සටහනක් ගන්න පොතට විභේදනයකින් යුතු අංකිත චිත්‍රයක්. පික්සල් ප්‍රමාණය වැඩි විභේදනයකින් යුතු අංකිත චිත්‍රයක් ඉහළ ගුණාත්මක බවකින් යුතුය. නැතිනම් ගුණාත්මක බව ඉහළය. ග්‍රාෆිකයක ගුණාත්මක බව තීරණය කිරීමට වර්ග අඟලකට ඇති පික්සල් ප්‍රමාණය කොපමණදැයි සොයා බැලී. දැන් දරුවනේ ඔය කියන්නේ වර්ග අඟලක්. ඒ කියන්නේ අඟලේ කොටුවක තියෙන වර්ණ තිත් ප්‍රමාණය නැත්නම් පික්සල් ප්‍රමාණය නිසා තමයි අපි ග්‍රාෆිකයක ගුණාත්මක භාවය පිළිබඳව දල අදහසක් ගන්නෙ. අඟලේ කොටුවක ඉතා අඩු පික්සල් ප්‍රමාණයක් තියෙනවා නම් අපි කියනවා මේකේ ක්වොලිටියක් නැහැ. මේ පින්තූරයේ වැඩක් නැහැ කියලා. සාමාන්‍යයෙන් පික්සල් 25ක් 30ක් 50ක් 60ක් 100ක් 200ක් වගේ තියෙනවා නම් අඟලේ කොටුවක ඒ පින්තූරය තේරුමක් නැහැ. සාමාන්‍යයෙන් අපි දික් අඟලකට
දිග මෙහෙම අඟලකට තියෙන පික්සල් ප්‍රමාණයෙන් තමයි මේක නිර්මාණය කරන්නේ ඉදිරිපත් කරන්නේ. එහෙම පික්සල් ප්‍රමාණය ඔබ මෙන්න මේ දකින පින්තූරය දිහා හොඳට බලන්න. මේ පළවෙනි පින්තූරයේ අඟලේ කොටුවක් තියෙනවා. ඒ අඟලේ කොටුවටම තියෙන්නේ එක පික්සලයයි. එකම එක පික්සලයයි. right? ඒක නිසා අපිට නිශ්චිතව පැහැදිලි පින්තූරයක් ගොඩනගා ගැනීමට බලා ගැනීමට දැක ගැනීමට හැකි වෙන්නේ නැහැ. දෙවෙනි පින්තූරය බලන්න DPI යගේ කියන්නේ dots per inch. අඟලකට තියෙන ඩොට් ප්‍රමාණය නැත්නම් පික්සල් ප්‍රමාණය හතරක් තියෙනවා. ඔක්කොම වර්ග අඟලේ හතරක් තියෙනවා. අඟලේ එක පැත්තකට දෙකක් තියෙනවා. ඒත් අපිට හිතා ගන්න බෑ මොකද්ද මේකේ තියෙන මේ පින්තූරය කියලා. තුන්වෙනි පින්තූරය බලන්න එක පැත්තකට පහක් තියෙනවා. ඒ කියන්නේ සම්පූර්ණ වර්ග අඟල තුර 5 පික්සල් 25ක් තියෙනවා. මෙන්න මේ පික්සල් 25 එකතු වුණාම අපිට සරල දල සටහනක් නිකන් මැවිලා තියෙනවා. නමුත් අපිට පැහැදිලි සටහනක් දකින්න හම්බ වෙන්නේ නැහැ. කිසිම පැහැදිලි බවක් නැහැ. ඊළඟට බලන්න DPI යගේ 10ක් තියෙනවා. ඒ කියන්නේ අඟලක් දිග පැත්තකට පික්සල් 10ක් තියෙනවා. ඒ කියන්නේ සම්පූර්ණ අඟලේ කොටුවක පික්සල් 100ක් තියෙනවා. මොකද 10 වරක් 10 100යි. දැන් අපිට දල වශයෙන් මොකක් හරි සටහනක් පේනවා. නමුත් පැහැදිලිව හඳුනා ගන්නට හම්බ වෙන්නේ නැහැ. බලන්න ඊළඟට DPI යගේ 25යි. අඟල එක පැත්තකට 25ක් මෙන්න මේ වර්ණ තිත් ඇතුළත් කරලා තියෙනවා. නැත්නම් පික්සල් ඇතුළත් කරලා තියෙනවා. අනිත් පැත්තට 25යි 25 625යි. සම්පූර්ණ අඟලේ කොටුව තුළ වර්ණ තිත් 625ක් තියෙනවා. අපිට තරුවක ලකුණ මැවිලා තියෙනවා. තරුවක ලකුණක් මැවිලා තියෙනවා. නමුත් වර්ණ ප්‍රමාණයන් හැම ටිකක් අඩුයි. ඊළඟ පින්තූරය බලන්න DPI යගය 72යි. 72ක් වෙනකොට අපිට දල වශයෙන් තරුවක් හොඳ පැහැදිලි තරුවක් දකින්න ලැබෙනවා. අවසාන පින්තූරය බලන්න DPI යගය 300යි. ඒ කියන්නේ එක පැත්තක දිගට ඒ කියන්නේ අඟලකට වර්ණ තිත් 300ක් තියෙනවා. අනිත් පැත්තට 300ක් තියෙනවා. සම්පූර්ණ මේ කොටුව තුල වර්ණ තිත් 90000ක් තියෙනවා. එහෙමනම් අන්න ඒ වගේ පින්තූරයක ක්වොලිටිය නැතිනම් ගුණාත්මක භාවය ඉතාම ඉහළ අගයක් ගන්නවා. ඔබට දැන් පැහැදිලි ඇති මේ පික්සල් ප්‍රමාණය වැඩි වෙන්න පින්තූරයක තියෙන ගුණාත්මක භාවය නැතිනම් ක්වොලිටිය වැඩි වෙලා තියෙනවා කියන එක. right. අපි පොඩ්ඩක් ඉදිරියට ගිහිල්ලා බලමු මේ වර්ණ සම්බන්ධව. පින්තූරයක් ගත්තම අපිට වර්ණ නැතුවම බෑ. අනිවාර්යෙන් වර්ණ තියෙන්න ඕනේ. අංකිත ග්‍රාෆිකයක් පික්සල් දසදහස් ගණනක එකතුවක් බව අපි ඉගෙන ගත්තෙමු. දැන් මේ අංකිත ග්‍රාෆිකයක් කියන්නේ පික්සල් දසදහසක් වැඩි ලක්ෂයක් මිලියනයක් වගේ ප්‍රමාණයක් තියෙනවා. සෑම පික්සලයක්ම වර්ණයක් නියෝජනය කරයි. මේක ඔබේ සටහනට එකතු කරගන්න ඕනේ. ඔබ මාතෘකාවක් ලියා ගන්න වර්ණ කියලා. ඊට කලින් අපි රෙසලූෂන් නැත්නම් විභේදනය ගැන කතා කරා. එතන සටහන ඔබ ලියා ගන්න. වර්ණ කියන එකට අපි දැන් සටහනක් ලියාගෙන යනවා. මේ පේන්න තියෙන සටහන. ඔබට දකින්න තියෙන සටහනක් තිරේ. ඒ සටහන ඔබ ලියාගෙන මම පැහැදිලි කරලා දෙන්නම්. අංකිත ග්‍රාෆිකයක් පික්සල දසදහස් ගණනක එකතුවක් බව අපි ඉගෙන ගත්තෙමු. අපි ඉගෙන ගත්ත අංකිත ග්‍රාෆිකයක් කියන්නේ මේ පික්සල් සෙට් එකක් තියෙන්නේ. ඉතා විශාල ප්‍රමාණයක්. අපිට කියන්න බෑ මෙච්චරයි කියලා. සෑම පික්සලයක්ම වර්ණයක් නියෝජනය කරයි. හැබැයි දරුවනේ මේ හැම පික්සලයකම හැම චූටි වර්ණ තිතකම තියෙනවා කියන්නේ හැම පික්සලයකම තියෙනවා යම්කිසි වර්ණයක්. යම් වර්ණයක් අඩංගු වෙනවමයි. එසේනම් පික්සලයේ යම්කිසි වර්ණයක් සහිත කුඩා තිතකි. අපි දැනගන්න ඕන දැන් මේ පික්සලය කියන්නේ මොකක් හරි වර්ණයක් තියෙන චූටි තිතක්. චූටිම චූටි තිතක්. ඒ තිත් එකතු වෙලා තමයි අපිට පින්තූරයක් නිර්මාණය වෙලා තියෙන්නේ. වර්ණ සංඝටක සංකලනය වීමෙන් නිර්මාණය වන සාමාන්‍ය පියවිසිට හඳුනාගත හැකි වර්ණ මිලියන 16ක් පමණ ඇතත් ඒ සෑම වර්ණයක්ම නිවැරදිව වෙන් කර ගැනීමේ හැකියාව අපේ මේ S2කට නැහැ. දැන් අපිට සාමාන්‍යයෙන් දැක්කම මේ වටපිටාව බැලුවහම අපිට වර්ණ පේනවා. විවිධ වර්ණ පේනවා. රතු පාට, කළු පාට, නිල් පාට, දුඹුරු පාට, සුදු පාට මේ වගේ එක වර්ණ පේනවා. නමුත් මෙහෙම අපි සුදු වර්ණය කියලා හඳුනාගත්තට ඒ සුදු වර්ණයේ තවත් ප්‍රභේද තියෙනවා. මේවා අපිට එකින් එකට අපේ මේ S2කට හඳුනා ගන්න පුළුවන් කමක් නැහැ. වර්ණ ඔක්කොම මිලියන 16කට වැඩිය තියෙනවා. මෙන්න මේ වර්ණ අපි දැක්කට අපිට මේකේ වෙනස හඳුනා ගන්න බෑ. මෙන්න මේ වෙනස හඳුනා ගන්න පුළුවන් කමක් අපිට ඇත්තෙම නැහැ. නමුත් අපිට දකින්න පුළුවන්. ඒ වෙනස අපිට පැහැදිලිව හඳුනා ගන්න පුළුවන් කමක් නැහැ. දැන් මේ ඔබ දකින පින්තූරය තුල අපේ ඇහැට පේන වර්ණ ටික පරාසයක් විදිහට දකිනවා.
ඊට අමතරව බලන්න දෙපැත්තේ කළු පාටට තියෙන්නේ. කළු පාට නමුත් අපිට කළු පාට පේන්නේත් නැහැ. එක පැත්තක අල්ට්‍රා වයලට් කියලා තියෙනවා. අනිත් පැත්තේ ඉන්ෆ්‍රාරෙඩ් කියලා තියෙනවා. අල්ට්‍රා වයලට් නම් පාරජම්බුල කිරණ. අපේ ඇස් වලට පේන්නේ නැහැ අපිට හඳුනා ගන්න බෑ. අනිත් පැත්තේ ඉන්ෆ්‍රාරෙඩ් අදෝරක්ත කිරණ. ඔබට මතක ඇති මේ අදෝරක්ත කිරණ සම්බන්ධව අපි කතා කරලා තියෙනවා එක්තරා අවස්ථාවකදී. මොකද්ද? සත සම්ප්‍රේෂණය කරනකොට නියම නොවන මාධ්‍යයන් වලදී මේ අදෝරක්ත කිරණ භාවිතා කරනවා. අපේ ගෙවල්ලක් තියෙනවා රිමෝට් එක. මේ රිමෝට් එකේ වර්ණය අපේ ඇස් දෙකට පේන්නේ නැහැ. ඒ කියන්නේ රිමෝට් එකෙන් ඒ බල්බ් එකෙන් නිකුත් කරන වර්ණය අපේ පියවි ඇස් දෙකට හඳුනා ගන්න පුළුවන් පරාසයේ වර්ණයක් නෙවෙයි. නමුත් අපිට මේ වර්ණය බලන්න පුළුවන් මේ මොබයිල් ෆෝන් එක කැමරාවක් හරහා බැලුවොත් සුදු වර්ණයක් දැක් ගන්නට පුළුවන්කම තියෙනවා. එතකොට මෙන්න මේ වගේ අපිට ඇසට හඳුනා ගන්න පුළුවන් වර්ණක් තියෙනවා. අපේ ඇස් දෙකට ගෝචර නොවන හඳුනා ගැනීමේ හැකියාවක් නොමැති වර්ණක් තියෙනවා. එතකොට මෙන්න මෙවන් වර්ණ තමයි අපි අපේ පින්තූරයකට ඇතුළත් කරලා තියෙන්නේ. එතකොට බලමු අපි මොකද්ද ඊළඟට කතා කරන්න තියෙන්නේ කියන එක. අංකිත ග්‍රාෆික නිර්මාණයේදී බොහෝ වර්ණ යොදාගත හැකි අතර එම නිර්මාණය ප්‍රතිදානය කරන උපක්‍රමය හෝ මාධ්‍ය අනුව නිර්මාණයේදී යොදාගත යුතු වර්ණ ආදේශකය කුමක්ද තීරණය කළ යුතුය. ඔබ මෙන්න මේක සටහනට ඇතුළත් කරගන්න. අපි ඉදිරියේදී මේ කම්ප්ලීට් සටහනක් නිර්මාණය වෙනවා. මේ සටහන ලියන වෙනම ඡේදයකින්. අංකිත ග්‍රාෆික නිර්මාණයේදී බොහෝ වර්ණ යොදාගත හැකි අතර එම නිර්මාණය ප්‍රතිදානය කරන උපක්‍රමය හෝ මාධ්‍ය අනුව නිර්මාණයේදී යොදාගත යුතු වර්ණ ආදේශකය කුමක්ද තීරණය කළ යුතුය. දැන් අපි පරිගණකයක නිර්මාණය කරනකොට මේක නිර්මාණය කරන්නේ බොහෝ දුරට පිටතට ලබා ගැනීමේ අරමුණින්. ඒ කියන්නේ print out එකක්. මුද්‍රිත පිටපතක් ලබා ගැනීමේ අරමුණින්. එහෙමනම් අපි ඊට ගැළපෙන වර්ණ ආදේශකයක් භාවිතා කරන්න ඕනේ. මෙන්න මේ වර්ණ ආදේශකයන් හඳුනා ගැනීම පිළිබඳව ඔබ නිවැරදි දැනුමක් ලබාගෙන තියෙන්න වෙනවා. මොකද මේ අංකිත ග්‍රාෆිකත් එක්ක සම්බන්ධ වෙලා වැඩ කටයුතු කරනකොට. මේ ඔබට දකින්න තියෙන්නේ අපිට භාවිතා කරන්න තියෙන වර්ණ ආදේශක වර්ග දෙක. එකක් තමයි RGB වර්ණ ආදේශකය. RGB කියලා කියන්නේ red, green, blue කියන එක. රතු, කොළ, නිල්. මෙන්න මේ වර්ණ මූලික වර්ණ කරගනිමින් අපිට වර්ණ ආදේශකයක් නිර්මාණය වෙලා තියෙනවා. අනිත් එක තමයි CMYK. cyan, magenta, yellow, black කියන වර්ණ ටික භාවිතා කරලා. එතකොට මෙන්න මේ වර්ණ ආදේශකයන් දෙක මොකටද අපි භාවිතා කරන්නේ? කොයි තැන්වලදීද යොදා ගන්න කියන එක ඔබ හරියට දැනගෙන ඉන්න ඕනේ. මේක විභාගයේදී අහන්න පුළුවන්කම තියෙන ඔබෙන් මොකද්ද මේ CMYK කියලා කියන්නේ? කොයි අවස්ථාවකද මේක යොදා ගන්නේ? RGB වල R අකුරේ තේරුම මොකද්ද? G අකුරේ තේරුම මොකද්ද? B අකුරේ තේරුම මොකද්ද කියලා ඔබෙන් අහන්න පුළුවන්කම තියෙනවා. එහෙම වුණොත් අපි හරියට පිළිතුරු දෙන්න නම් මේ වර්ණ ආදේශක වල ක්‍රියාකාරීත්වය සහ මේවා යොදා ගන්න ස්ථාන පිළිබඳව හොඳ අවබෝධයක් තියෙන්න ඕනේ. right පොඩි මාතෘකාවක් ලියා ගන්න RGB වර්ණ ආදේශකය. RGB වර්ණ ආදේශකය. RGB මොඩල් එක. නැත්නම් අපි මේක බහුලව භාවිතා වන වර්ණ ආදේශක විදිහට හඳුනා ගන්න පුළුවන්. අපි නිතර දකින වර්ණ මෙන්න මේ RGB වර්ණ විදිහට තමයි දකින්නේ. colored lights මේ color light එකක්. අපි අපේ රූපවාහිනිය වල එහෙම දක්න මේ ආලෝකයක්. ජංගම දුරකථන වල ආලෝකයක් එක්ක වර්ණ නිකුත් වීමක් සිද්ධ වෙනවා. ඒ තිරය හරහා. මෙන්න මේ වගේ රූපවාහිනී තිරවල එතකොට ජංගම උපකරණවල තිරවල ආලෝකය හරහා වර්ණ නිර්මාණය කරනවා. මෙන්න මේ වර්ණ නිර්මාණයට තමයි අපි RGB වර්ණ ආදේශකය යොදා ගන්න. ඔබ බලන්න මේ සටහන මේක ලියා ගන්න පොතේ බහුල ලෙස භාවිතා වන RGB ආදේශකය වර්ණවත් ආලෝක ආධාරයෙන් රූපවාහිනී හෝ පරිගණක තිර මත රූප නිර්මාණය කිරීමේදී යොදා ගනී. මෙහි මූලික වර්ණ වන්නේ රතු, කොළ සහ නිල් යන වර්ණයි. රතු RGB කියන්නේ රතු නැතිනම් රෙඩ් වල R අකුර. ඊට පස්සේ G වලින් අදහස් වෙන්නේ green G අකුර. සහ blue නැතිනම් B අකුර අපි අරන් තියෙනවා නිල් පාට නියෝජනය කරන්න. එතකොට RGB රතු, කොළ, නිල් කියන මූලික වර්ණ තුන භාවිතා වෙලා මේ පරිගණක තිර වල වර්ණ නිකුත් කිරීමක් ඒ ලයිට්ස් හරහා වර්ණ නිෂ්පාදනයක් සිදු කරනවා. එතකොට මේ RGB ආදේශකය ඔබ හොඳින් මතක තියාගන්න භාවිතා කරන්නේ පරිගණක තිරවල, රූපවාහිනී තිරවල, ජංගම දුරකථන තිරවල වගේ තිරයන් වල ආලෝක රටා මවන්නට. right.
ඊළඟට ඔබ පොඩි මාතෘකාවක් ලියා ගන්න CMYK ආදේශකය. ඒකම මේ පහලින් තියෙන සටහනත් ඔබ ඔබේ පොතට ඇතුළත් කරගන්න. තීන්ත ආධාරයෙන් කඩදාසි මත මුද්‍රණය කිරීමේදී අපි තීන්ත යොදාගෙන විවිධ මුද්‍රණ කටයුතු කරනවා. ඔබ දන්නවා මේ ෆයිල් කවර හැම වැඩිපුර හම්බ වෙනවා මේ සමහර දවස්වල කාඩ් හම්බ වෙනවා. දැන් නම් මේ දවස්වල පොඩක් අඩුයි. නමුත් ඔය ෆෝ කලර් කියලා අපි කියන්නේ වර්ණ පිටු සහිත ෆයිල් කවර, රූප, පින්තූර, ඩේ කාඩ්, එතකොට බුක්මාර්ක් මේ වගේ දේවල් ඔබ දැකලා ඇති තරම්. මෙන්න මේවා නිර්මාණය කරනකොට තමයි අපි මේ CMYK කියන වර්ණ ආදේශකය භාවිතා කරන්නේ. එතකොට CMYK කියලා කියන්නේ cyan, ඊට පස්සේ magenta, yellow සහ black කියන වර්ණ හතර. අපි කියනවා ඔය වර්ණ මුද්‍රණයන්ට 4 color printing කියලා. ඔබ දැකලා ඇති 1 color printing. 1 color printing කියන්නේ එක වර්ණයයි. මොකක් හරි සුදු පාට කොලයක එක වර්ණයකින් print කරනවා. එච්චරයි. 2 color ඔබ දැකලා ඇති. සුදු පාට කොලයක වර්ණ දෙකකින් print කරනවා. එච්චරයි. ඔබ 3 color දකින්නේ සාමාන්‍යයෙන්. printing shop වලින් 3 color පින්තූර ගන්නෙ නෑ. ඊළඟට ගන්නවා නම් ගන්නෙ 4 color පින්තූර. ඒව තමයි ඔබ හතට ඔය විවිධ පැති වලින් එන කාඩ් වල, බුක්මාර්ක් වල, පොත් කවර වල, ෆයිල් කවර වල දකින්නේ මෙන්න මේ 4 color කියන printing system එක. මෙන්න මේ printing වලට තමයි දරුවෝ මේ CMYK ආදේශකය යොදාගන්නේ. ඔය printing කරන shop එකකට ගියොත් බලන්න තීන්ත බෝතල් 4ක මේ කියන වර්ණ 4 ඔබට මේ printer එකේ දකින්න ලැබෙනවා. එතකොට මේ වර්ණ 4 mix කරලා තමයි අපි සුදු කොලයක නැත්නම් කඩදාසි මත මුද්‍රණයන් සිදු කරනකොට වර්ණ ඉසීම සිදු කරන්නේ. ඒකට භාවිතා කරන වර්ණ ආදේශකය තමයි CMYK කියලා කියන්නේ. තීන්ත ආධාරයෙන් කඩදාසි මත රූප මුද්‍රණය කිරීමේදී CMYK වර්ණ ආදේශකය භාවිතා වේ. මේ මූලික වර්ණ නැත්නම් primary colors වෙන්නේ ලා නිල්, දම්, කහ සහ කළු. අපි කියනවා cyan, magenta, yellow, black කියලා. මෙන්න මේක ඔබේ සටහන් පොතට ඇතුළත් කරගන්න. ඒක මතක තියාගන්න CMYK භාවිතා වෙන්නේ මොකටද? printing කටයුතු සඳහා, මුද්‍රණ කටයුතු සඳහා. ඒ වගේම RGB භාවිතා වෙන්නේ මොකටද? අර පරිගණක තිර ඔස්සේ ඔබ මේ දකින දැන් ඔබ දකින දුරකථනයේ තිරේ මේ හැම එකම වර්ණ නිෂ්පාදනය කරන්න RGB වර්ණ ආදේශකය යොදාගෙන තියෙනවා. දැන් මේ තියෙන්නේ ඔබට දකින රූප දෙකකින් අඳුන ගන්න පුළුවන් RGB වර්ණ සහ CMYK වර්ණ කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියන එක. මේ RGB වල දරුවනේ හොඳට මතක තියාගන්න මේ ආලෝකය තමයි විදින්නේ. ආලෝකය තමයි නිකුත් කරන්නේ. ඒ ආලෝකය මිශ්‍ර වෙලා තමයි වර්ණයක් නිර්මාණය වෙන්නේ. එතකොට CMYK වල තීන්ත දියරයක් තමයි නැත්නම් ඩස්ට් එක පවුඩර් එකක් තමයි භාවිතා වෙන්නේ. මෙන්න මේ වගේ පවුඩර් එකකින් නැතිනම් තීන්ත ලික්විඩ් එකකින් දියරයකින් තමයි ඒ වර්ණය නිර්මාණය වෙන්නේ. එතකොට මේකත් හොඳට ඔබ මතක තියාගන්න වෙනවා. right. පොඩි මාතෘකාවක් ලියගමු අපි ඊළඟට ග්‍රාෆික සංකෝචනය. ග්‍රාෆික සංකෝචනය. right. ග්‍රාෆික සංකෝචනය කියන්නේ මොකක්ද කියලා අපි බලන්න ඕනේ. දැන් මේ ග්‍රාෆික සංකෝචනය එතන ග්‍රාෆිකයක ප්‍රමාණය තීරණය වන්නේ ඒ නිර්මාණයේදී යොදාගනු ලබන පික්සල් ප්‍රමාණයට, රේඛා ප්‍රමාණයට හා යොදාගනු ලබන වර්ණ සංකලනයන්ට අනුවය. දැන් අපි පින්තූරයක් නිර්මාණය කරනකොට දරුවනේ ඒකේ තියෙන ධාරිතාවය නැත්නම් අපි කියන කැපැසිටි එක තීරණය වෙන්නේ මොනවා අනුවද? යොදාගනු ලබන පික්සල් ප්‍රමාණයට. පින්තූරයේ තියෙන පික්සල් ප්‍රමාණය අනුව මේක තීරණය කරන්න වෙනවා. ඊට පස්සේ වර්ණ රේඛා. සමහර අවස්ථාවල අපි වර්ණ රේඛා මගින් චිත්‍ර නිර්මාණය කරනවා. ඒ වහරහා ඊට පස්සේ වර්ණ සංකලනයන්ට අනුව අපි මේකට දාන පාට අනුව මෙන්න මේ වගේ දේවල් මත තමයි අපි අපේ පින්තූරයක ධාරිතාවය කැපැසිටි එක තීරණය කරන්නේ. එතකොට උසස් විභේදනයක් සහිත ඒ කියන්නේ උසස් විභේදනයක් කියන්නේ අර පික්සල් ප්‍රමාණය වැඩිපුර තියෙන පින්තූරයක ගුණාත්මක භාවය වැඩි වෙනවා. ඒ වගේම ප්‍රමාණය කැපැසිටි එකත් වැඩි වෙනවා. මේ සටහන ඔබේ පොතේ සටහන් කරලා තියාගන්න. එවැනි ග්‍රාෆික දැන් එහෙම අපි නිර්මාණය කරපු ග්‍රාෆිකයක් ෆොටෝ එකක් පින්තූරයක් නැත්නම් ඉමේජ් එකක් tempat කිරීමේදී සම්ප්‍රේෂණය කිරීමේදී සිදුවන අපහසුතා මඟ හරවා ගැනීමට අපි මේ පින්තූරය ගබඩා කරන්න ඕනේ. සේව් කරන්න ඕනේ. අවශ්‍ය නම් තව තැනකට අපි මේක යවන්න ඕනේ. ඉන්ටර්නෙට් through හෝ Wi-Fi වලින් Bluetooth වලින් මොකක් හරි මේක ට්‍රාන්ස්පෝර්ට් කරන්න නැත්නම් ට්‍රාන්ස්මිට් කරන්න සම්ප්‍රේෂණය කරන්න ඕනේ.
මෙන්න මේ සම්ප්‍රේෂණය කරනකොට ඇතිවන ගැටලු මඟ හරවා ගන්නට තමයි මේ ග්‍රාෆික සංකෝචනය කියලා එකක් අපි භාවිතා කරන්නේ. ග්‍රාෆිකයේ තැම්පත් කිරීමේදී හෝ තැම්පත් කිරීමෙන් පසුව සංකෝචනය සිදු කළ හැකියි. දැන් අපි ෆයිල් සේව් ගිහිල්ලා යම්කිසි ග්‍රාෆිකයක් සේව් කරන යන අවස්ථාවේදී අපිට පුළුවන් යම් ප්‍රරූපයන්ට අනුව සංකෝචනය කරන්න. ඒ කියන්නේ සේව් කරන්න. එහෙම නැතිනම් අපි සේව් කරලා ඉවරුණාට පස්සේ යම් මෘදුකාංග හරහා අපිට පුළුවන් මේකේ තියෙන සංකෝචන කටයුතු සිදු කරන්න. එතකොට අපිට සංකෝචන ආකාරය දෙකක් හඳුනා ගන්න පුළුවන්කම තියෙනවා. හරි? එතකොට මෙන්න මේකේ මේ ගොනු ආකෘතිය අනුව තමයි මේ සංකෝචනය තීරණය වෙන්නේ. යම් ගොනු ආකෘති තියෙනවා. ඒ කියන්නේ මේක සංකෝචනය කරනකොට ඇතැම් ගොනු ආකෘති තියෙනවා. එතන අපි අර එක්ස්ටෙන්ෂන් එක කියන්නේ මේ එක්ස්ටෙන්ෂන් එක අනුව ධාරිතාවය අඩු වෙනවා. ෆයිල් එකේ තියෙන ධාරිතාවය අඩු වෙනවා. අපි කියනවා මේ වගේ සංකෝචනයකට හානි වන සංකෝචනය කියලා. හානි වන සංකෝචනය. ඔබ සටහනකුත් එක්ක යමු. මෙන්න මේ පේන තියෙන සටහන ලියා ගන්න. ග්‍රාෆිකයේ තැන්පත් කිරීමේදී සංකෝචනය සඳහා යොදා ගන්න ලබන ගොනු ආකෘතිය අනුව ග්‍රාෆිකයේ ස්වභාවික තත්වයට හානි සිදු වීම හෝ හානි සිදු නොවීම තීරණය වේ. ඒ කියන්නේ අපි සේව් කරන යන අවස්ථාවේදී භාවිතා කරන ගොනු ආකෘතිය නැත්නම් එක්ස්ටෙන්ෂන් එක අනුව හානියක් වෙනවද හානියක් වෙන්නේ නැද්ද කියන එක තීරණය වෙනවා. ඊළඟට ලියා ගන්න ග්‍රාෆික සංකෝචන ආකාර දෙකකි. ග්‍රාෆික සංකෝචන ආකාර දෙකකි. ක්‍රම දෙකකට පුළුවන් අපිට ග්‍රාෆිකයක් සංකෝචනය කරන්න. පළවෙනි එක තමයි හානි වන සංකෝචනය. හානි වන සංකෝචනය. දෙවෙනි එක තමයි දරුවනේ හානි නොවන සංකෝචනය. අපි කියනවා ලොසි කියලා සහ ලොසිලස්. ලොසි කම්ප්‍රෙෂන්, ලොසිලස් කම්ප්‍රෙෂන් කියලා කියනවා. හානි වන සංකෝචනය සහ හානි නොවන සංකෝචනය. right. දැන් ඔබ දකිනවා මේ සටහනකින් වගුවකින් හානි වන සංකෝචනය කොහොමද වැඩ කරන්නේ? හානි නොවන සංකෝචනය කොහොමද වැඩ කරන්නේ කියන එක. අපි බලමු චුට්ටක්. මුල් ග්‍රාෆිකය හානි වන සංකෝචනය යොදා ගැනීම ඊට පස්සේ සංකෝචනයේ වූ ග්‍රාෆිකය විවෘත කරනකොට නැවත විවෘත වූ ග්‍රාෆිකයේ තියෙන මුල් තත්වයෙන්ම විවෘත වී නොමැත. මේ රූප තරහනේ හානි වෙන පැත්ත බලන්න මුල් තත්වයෙන් විවෘත වෙන්නේ නැහැ. ඒ කියන්නේ අපි සංකෝචනය කරන්න පෙර තිබූ තත්වයෙන් සංකෝචනය කරාට පස්සේ විවෘත වෙන්නේ නැහැ. ධාරිතාවයේ ගුණාත්මක බව අඩු වෙලා තමයි තියෙන්නේ. මොකේද? හානි වන සංකෝචනයේදී. හානි නොවන සංකෝචනයේදී බලන්න හානි නොවන සංකෝචනය ක්‍රමයකට අනුව සේව් කරාගෙන පස්සේ නැත්නම් සංකෝචනය කරාට පස්සේ අපි නැවත මේ සංකෝචනය කරපු ගොනුව ඕපන් කරනකොට ඒක තිබුණු මට්ටමින්ම ඒ කියන්නේ ඒ ක්වොලිටියෙන්ම තියෙනවා. එතකොට මෙන්න මේ වගේ අපිට සංකෝචනාකාර දෙකක් හඳුනා ගන්න පුළුවන්. එකක් තමයි හානි වන, අනිත් එක හානි නොවන. right. අපි ඊළඟට බලමු ග්‍රාෆික සම්ප්‍රේෂණය කරනකොට. ඒ කියන්නේ මේ අපි ওই විදිහට අපි සංකෝචනය කරගත්තු ෆයිල් එකක් නැත්නම් පින්තූරයක් සම්ප්‍රේෂණය කරනවා. තව තැනකට යවනවා. එතකොට කොයි මට්ටමෙන්ද තියෙන්න ඕනේ කියන එක. මෙන්න මේ සටහනත් පොඩ්ඩක් ඔබේ සටහන් පොතට දාගන්න. මෙහෙනම් තරමක් විශේෂත්වයකුත් තියෙනවා. ග්‍රාෆික සම්ප්‍රේෂණයේදී සහ තැන්පත් කිරීමේදී ඇති පහසුව මෙන්ම අන්තර්ජාලයෙන් භාගත කිරීම සඳහා අඩු ධාරිතාවක් සහිත ග්‍රාෆික යොදා ගන්නා බැවින්ද හානි වන ග්‍රාෆික සංකෝචනය වැදගත් වේ. අපි යම්කිසි මේ ග්‍රාෆිකයක් නැත්නම් ග්‍රැෆික් එකක් තව තැනකට යවන්න නම් පොඩ්ඩක් ධාරිතාවය අඩුවෙන් තියෙන්න ඕනේ. ඉඩ ප්‍රමාණය අඩු කරලා තියෙන්න ඕනේ. ඒකෝර තමයි මේක අපි ට්‍රාන්ස්මිට් කරන්න ලේසි වෙන්නේ. අපි තව තැනකට යවන්න පහසු වෙන්නේ. ඒක නිසා අපි අන්තර්ජාලය ඔස්සේ යවනවා වගේ දෙයකට නම් නැත්නම් වෙබ්සයිට් එක දානවා නම් අනිවාර්යයෙන්ම මේ හානි වන සංකෝචනයක් හරහා මේක සංකෝචනය කරලා තියාගන්න එක වැදගත් වෙනවා. එතකොට බලන්න මෙන්න මේ ගොනු ප්‍රරූපයන්ට එක JPEG, TIFF, BMP මෙන්න මේ වගේ සංකෝචන ආකාර නැත්නම් ගොනු ප්‍රරූප නැත්නම් දත්ත ප්‍රරූප තියෙනවා. මේ වගේන් අපිට හානි වන සංකෝචනයක් දැක් ගන්නට පුළුවන්. මේ සටහන ඔබේ පොතට ඇතුළත් කරගන්න. ඊළඟට මේ සටහනත් ඔබේ පොතට දා ගන්න ඕනේ. එහෙත් නිර්මාණය කරන ලද ග්‍රාෆිකයේ ගුණාත්මක බව රැකෙන ආකාරයෙන් අපි නිර්මාණයක් කරාම ඒකේ තියෙන ගුණාත්මක බව ක්වොලිටිය රැකෙන ආකාරයෙන් සංකෝචනය කළ හැකියි. සංකෝචනය කියන්නේ සේව් කරන්න පුළුවන්.
එම සංකෝචනය ලොසිලස් ලෙස හැඳින්වෙන නැත්නම් හානි නොවන සංකෝචනය කියලා අපි ඒක හඳුනා ගන්නවා. ඒ සඳහා යොදාගත හැකි හානි නොවන සංකෝචන ගොනු ආකෘති කිහිපයක් වන්නේ. මෙන්න මේකටයි ගොනු ආකෘති කිහිපයක් තියෙනවා. ඒ ගොනු ආකෘති කිහිපය බලන්න GIF, PNG, RAW. මෙන්න මෙවන් ගොනු ආකෘතියක් තියෙනවා නම් ඒක හානි නොවන සංකෝචනයට අදාළද. ඒ කියන්නේ මේකේ ධාරිතාවය ටිකක් වැඩි. ක්වොලිටිය තරමක් වැඩි. right. අපිට ඊළඟට කතා කරන්න තියෙන මාතෘකාව තමයි දරුවනේ ග්‍රාෆික ප්‍රරූප. ලියා ගන්න මාතෘකාව ග්‍රාෆික ප්‍රරූප. ග්‍රාෆික ප්‍රරූප. අංකිත ග්‍රාෆිකයක ප්‍රධාන වශයෙන් ප්‍රරූප දෙකකි. දැන් මේ ප්‍රරූපයන් දෙකකට තියෙනවා මේ අංකිත ග්‍රාෆිකයක. මෙන්න මේ ග්‍රාෆික ප්‍රරූප දෙක තමයි පළවෙනි එක රාස්ටර් ග්‍රාෆික. අනිත් එක තමයි වෙක්ටර් ග්‍රාෆික. රාස්ටර් ග්‍රැෆික්, වෙක්ටර් ග්‍රැෆික්. ග්‍රාෆිකයේ දෙආකාරයක් වන්නේ පරිශීලකයා විසින් නිර්මාණයේදී යොදාගනු ලබන ග්‍රාෆික මෘදුකාංගය අනුවයි. මෙහෙම මේක වර්ග දෙකකට බෙදෙන්නේ මොන හේතුව නිසාද? අපි මේක නිර්මාණය කරන්න යොදා ගන්න software එක අනුව. සමහර software වලට අපි කියනවා මේ vector software. අනිත් ඒවා raster software. එතන vector graphic, raster graphic කියලා කියනවා. මෙන්න මේ මෘදුකාංගය අනුව තමයි කොහොම හරි මේ එක vector එකක්ද raster එකක්ද කියලා අපි හඳුනා ගන්න. එතකොට ඔබ හොඳින් මතක තියාගන්න ඒ වගේ මේක සටහනට ඇතුළත් කරගන්න ඕනේ. අංකිත ග්‍රාෆිකයේ ප්‍රධාන වශයෙන් රූප දෙකකි. එනම් රාස්ටර් ග්‍රාෆික, වෙක්ටර් ග්‍රාෆික. ග්‍රාෆික දෙආකාරයක් වන්නේ පරිශීලකයා විසින් නිර්මාණය කරනු ලබන මෘදුකාංගයට අනුවය. ඒ කියන්නේ මේ මෘදුකාංගය නිසා තමයි මෙහෙම කොටස් දෙකකට අපිට බෙදන්න වෙලා තියෙන්නේ වෙක්ටර් ග්‍රැෆික් සහ රාස්ටර් ග්‍රැෆික් විදිහට. right. දැන් බලමු මොනවද මේ වෙක්ටර් ග්‍රැෆික් වල සහ රාස්ටර් ග්‍රැෆික් වල තියෙන වෙනස්කම්. ඔබෙන් අහන්න පුළුවන් විභාගයට රාස්ටර් ග්‍රැෆික් වල තියෙන වෙනස්කම් දෙකක් ලියන්න. නැත්නම් ගුණ ලක්ෂණ දෙකක් ලියන්න. වෙක්ටර් ග්‍රැෆික් සහ රාස්ටර් ග්‍රැෆික් අතර වෙනස්කම් තුනක් ලියන්න. මේ වගේ දෙන්න පුළුවන්කම තියෙනවා. ඒක නිසා අපි මෙන්න මේ ටික සටහන් කරගන්න ඕනි. පොතේ වගුව මේ විදිහට මැදලා ඔබ ලියා ගන්න රාස්ටර් ග්‍රැෆික් සහ වෙක්ටර් ග්‍රාෆික් අතර වෙනස කියලා මාතෘකාව දාගන්න. දැන් රාස්ටර් ග්‍රැෆික්, වෙක්ටර් ග්‍රැෆික් වෙනම වගු දෙකේ එහෙම දාලා තියෙනවා. ග්‍රාෆික නිර්මාණය බලන්න දරුවනේ මේක නිර්මාණය කරනකොට රාස්ටර් එකක් කොහොමද වෙක්ටර් එකක් කොහොමද නිර්මාණය වෙන්නේ? රාස්ටර් එකක් විවිධ වර්ණයන්ගෙන් යුත් පික්සල් රාවක නිර්මාණය වේ. පික්සල් වලින් තමයි රාස්ටර් ග්‍රැෆික් නිර්මාණය වෙන්නේ. වෙක්ටර් ග්‍රැෆික් මොකෙන්ද නිර්මාණය වෙන්නේ? වර්ණ රේඛා, ඍජු හෝ වක්‍ර වර්ණ රේඛා භාවිතා වෙලා. ගොනු සටහන් පිළිබඳ විස්තර අපි බලමු මේකේ. මේ රාස්ටර් ග්‍රැෆික් වල ගොනු සටහන් නැහැ. මේ ගොනුව පිළිබඳව විවිධ සටහන් තියාගන්නේ නැහැ. නමුත් වෙක්ටර් ග්‍රැෆික් වල ගොනු සටහන් තියා ගන්නවා. නිර්මාණයේදී ආරම්භයේ අවසානයේ කොපමණ රේඛා ප්‍රමාණයක්ද, ඍජු හෝ වක්‍ර රේඛාද යන යොදාගනු ලබන වර්ණ පිළිබඳ සටහන් නැත. මෙන්න මේ වර්ණයන් පිළිබඳ, ඍජු වක්‍ර රේඛා පිළිබඳව ආරම්භ කරපු වෙලාවල අවසන් කරපු වෙලාවල මේ වගේ දේවල් සම්බන්ධව සටහන් තියා ගන්නවා. මොන වගේද? රාස්ටර් නෙවෙයි වෙක්ටර් ග්‍රැෆික් වල. right. ග්‍රාෆිකයේ ගුණාත්මක බව ගත්තොත් එහෙම රාස්ටර් ග්‍රැෆික් වල ගුණාත්මක භාවය අඩුයි. මේක හානි වෙනවා. වෙක්ටර් ග්‍රැෆික් වල මේ පරිමාණය විශාල කරනකොට මේ ගුණාත්මක භාවය හානි වීමක් පෙන්වන්න කරන්නේ සුපිරියටම තියෙනවා. උසස් නිර්මාණ සඳහා සුදුසු නොසුදුසුකම. මේ රාස්ටර් ග්‍රැෆික් කියන එක ටිකක් අර උසස් නිර්මාණ වලට සුදුසු වෙන්නේ නැහැ. වෙක්ටර් ග්‍රැෆික් එහෙම නැහැ. උසස් නිර්මාණ වලට ගැලපෙනවා. ඒකට උදා ගන්නට පුළුවන්කම තියෙනවා. tempat කිරීමේදී යන ඉඩ ප්‍රමාණය ගත්තොත් එහෙම ඒ කියන්නේ සරලව කිව්වොත් මේ ධාරිතාවය. රාස්ටර් ග්‍රැෆික් වල යන ඉඩ ප්‍රමාණය අඩුයි. ඒ කියන්නේ ධාරිතාවය අඩුයි. වෙක්ටර් ග්‍රැෆික් වල ඉඩ ප්‍රමාණය වැඩි. ඒ කියන්නේ ධාරිතාවය වැඩි. මෙන්න මෙහෙම තමයි වෙක්ටර් ග්‍රැෆික් සහ රාස්ටර් ග්‍රැෆික් අපිට හඳුනා ගන්න පුළුවන්කම තියෙන්නේ. ඒ වගේම නිර්මාණයේදී පරිගණකයේ වේගය ගැනත් අපි කතා කරනවා. දැන් රාස්ටර් ග්‍රැෆික් වලින් වැඩ කරනවා නම් අපේ කම්පියුටරේ සාමාන්‍ය පරිදි වැඩ කරනවා. ප්‍රශ්න අඩුයි. නමුත් වෙක්ටර් ග්‍රැෆික් එකකින් අපි අපේ කම්පියුටරේ වැඩ කරනවා නම් අපිට ප්‍රශ්නකාරී ස්වරූපයෙන් ස්පීඩ් එක අඩු වෙන්න පුළුවන්, හිර වෙන්න පුළුවන්, මෙන්න මේ වගේ දේවල් වෙන්න පුළුවන්කම තියෙනවා. අපිට මෘදුකාංග ඇහුවොත් එහෙම වෙක්ටර් ග්‍රැෆික් මෘදුකාංග දෙකක් ලියන්න, රාස්ටර් ග්‍රැෆික් මෘදුකාංග දෙකක් ලියන්න කියලා අපිට දුන්නොත් මෙන්න පුතේ උත්තර ටික මෙතන තියෙන්නේ. වෙක්ටර් ග්‍රැෆික් වල උදාහරණ ටිකක් ඔයගොල්ලෝ ලියලා තියාගන්න. image ready,
Photoshop, Artrage, එතකොට GIMP, Paint මේ වගේ ඔබ දන්න කියන මෘදුකාංග ටිකක් මේ සටහනින් බලලා ලියලා තියාගන්න මතක තියාගන්න ලේසි ටිකක්. අපි මේ කතා කරන්නේ GIMP මෘදුකාංගේ පවා. මේ raster graphic වලට තමයි අයිති වෙන්නේ. vector graphic වලට මොනවද? Illustrator, Live Motion, Corel Paint Shop, Pro, Adobe Fireworks, ඊට පස්සේ Draw Plus, Corel Draw, Litha Paint මෙන්න මේ වගේ software කීපයක් තියෙනවා. ඔබට මතක තියාගන්න පුළුවන් software 4-5ක් විතර මේ software set දෙක අතරින් අරන් ඔබේ සටහන් පොතේ ලියලා තියාගන්න. right. එතකොට මෘදුකාංගයන් සම්බන්ධයෙන් දැන් අපි කතා කරන්න යන්නේ මෙන්න මේ graphic එක තියෙන theory පැත්ත පොඩ්ඩක් දැන් අපි ඉවර කරගෙන යනවා. එතකොට අපි මින් ඉදිරියට කතා කරන්න සූදානම් වෙන්නේ මොකද්ද අපිට භාවිතා කරන්න තියෙන මෘදුකාංගය. එතකොට මොනවද මේ මෘදුකාංගයේ අන්තර්ගත වෙලා තියෙන්නේ කියන එක. ඔබේ විභාගයේදී මෙන්න මේ දේවල් පිළිබඳව වැඩි අවධානයක් මෙතෙක් විභාගයන් වල යොමු වෙලා තියෙනවා. හැම පේපර් එකකම මීට පෙර ආව හැම පේපර් එකකම මෙන්න මේ සංකේත කිහිපයෙන් නම් දෙකක්වත් අවම වශයෙන් අහලා තිබුණා. ඒක නිසා ඔබට මින් ඉදිරියට මාම ඉදිරිපත් කරන සංකේත ටික අනිවාර්යෙන් නම සහ එහි කාර්ය හඳුනා ගන්න පුළුවන් වෙන්න ඕනි. ඔබට බොහෝ දුරට හම්බ වෙන්නේ මේ රූපයක්. ඒ රූපයෙන් කිරණ කාර්යය තමයි බොහෝ දුරට ඔබට පේපර් එකේ උත්තරේ විදිහට ලියන්න තියෙන්නේ. ඒක නිසා අපි මේ GIMP මෘදුකාංගය ඔබ අහලා නැතුව GIMP කියන මෘදුකාංගය මේක open source software එකක්. ඒ කියන්නේ අපිට නොමිලේ ලබා ගන්න පුළුවන් නොමිලේ ලබා දෙන software එකක්. ඒක නිසා මේකේ මේ icon සම්බන්ධව අපි දැනගෙන ඉන්න සිද්ධ වෙනවා විභාගයට පෙනී සිටීමට නම්. අපි මෙතෙක් කතා කරේ මේ ගාංකිත ග්‍රාෆිකයක ලක්ෂණ ඒ වගේ දේවල් පිළිබඳව. දැන් තමයි මේ ප්‍රැක්ටිකල් පැත්තේ දෙයක් ඔබ දකින්න යන්නේ. එතකොට අපි මේ මෘදුකාංගයේ වැඩ කරන විදිහ ඉදිරියේදී වීඩියෝ මාලාවක් ඔස්සේ ඔබ වෙත එනවා. නමුත් ඒ වීඩියෝ මාලාව තුල අපි මේ අයිකන් සම්බන්ධව කතා කරලා තියෙන්නේ. ඒ වුණාට මම නැවත පොඩ්ඩක් ඔබට ඔබේ පොතත් එක්ක සම්බන්ධ කරලා මෙහි තියෙන අයිකන් සම්බන්ධව පුළුල් දැනුමක් දීමේ අවශ්‍යතාවයක් මතුවලා තියෙනවා. අපි බලමු කොහොමද මේ software එක තුල තියෙන අයිකන් ටික වැඩ කරන්නේ නැත්නම් ඒවයි කාර්යයන් මොනවද කියන එක. ඔබට අතිශය වැදගත් වෙන්නේ මෙන්න මේ ඉදිරියට කියා දෙන දේවල් ටික. ඒක නිසා වැඩි අවධානයක් යොමු කරගෙන මෙන්න මේ ටික හඳුනා ගන්න ඔබට දුටු විට නම කියන්න පුළුවන් නම් ප්‍රශ්නයක් නැහැ. කාර්යයට පස්සේ අපිට මතක තියාගන්න පුළුවන්. නම සහ කාර්යය තමයි මේකේ වැදගත් වෙන්නේ. අපිට මේ වගේ අයිකන් 30කට ආසන්න ප්‍රමාණයක් තියෙනවා. දැන් මෘදුකාංගයක් යම් නිර්මාණයක් කිරීමේදී පහත ඇති අයිකන් භාවිතා කරනු ලබයි. දැන් මේ මෘදුකාංගයෙන් වැඩ කරනකොට මෙන්න මේ අයිකන් බලන්න ඕනේ. ඒක නිසා අපි බලමු මොනවද මේ අයිකන් ටික කියන්නේ. right. ඔබ මේ දකින්නේ පළවෙනිට ඔබේ අච්චු පොතේ නැත්නම් පෙළ පොතේ සඳහන් වෙලා තියෙන කොටසක් තීරීමේ මෙවලම්. මේ GIMP මෘදුකාංගය තුල selection tool කියලා tool වර්ගයක් තියෙනවා. අපිට පින්තූරයේ යම් කොටසක් තෝරා ගන්න වුණාම මෙන්න මේ අයිකන් එක දිහා බලලා තමයි ඔබට තෝරා ගැනීම සිදු කරන්න වෙන්නේ. එතන මේ අයිකන් යොදාගෙන තමයි පින්තූරයේ කොටසක් තෝරාගන්නේ. පළවෙනි එක rectangle tool එක. අවශ්‍ය කොටස චතුරස්‍රාකාර හෝ ඍජුකෝණාස්ත්‍රාකාර හැඩයෙන් තෝරා ගැනීමට. right. ඒකේ shortcut key එකකුත් තියෙනවා control o r කියලා තියෙනවා. ඊට පස්සේ ellipse කියන tool එක. මේ round හැඩයට යම් කිසි කොටසක් තෝරා ගන්න ඕන. අපිට rectangle එකේදී මෙහෙම කොටු හැඩයට මෙන්න මේ ellipse කියන එකෙන් round හැඩයට තමයි තෝරා ගන්න පුළුවන්කම තියෙන්නේ. තුන්වෙනි එක free tool කියලා කියන දෙන lasso tool කියලා කියනවා. මුසිකයේ ආධාරයෙන් ග්‍රාෆිකයේ අවශ්‍ය කොටස අවශ්‍ය හැඩයෙන් තෝරාගෙන අපිට mouse එකෙන් ක්ලික් කරලා අපිට ඕන හැඩයකට මෙහෙම තෝරා ගැනීමේ හැකියාව මෙන්න මේ tool එකෙන් තියෙනවා. ඊළඟට fuzzy නැතිනම් magic wand tool එක. එකම වර්ණයෙන් යුතු එකට සම්බන්ධ වූ කොටස් තෝරා ගැනීමට. දැන් අපි හිතමු මේ shirt එකේ මේ ශරීරයේ තියෙන වර්ණයත් එක්ක තියෙන ඔක්කොම කොටස් එකට සම්බන්ධ වෙලා තියෙන ටික අපට තෝරා ගන්න ඕනේ. මම මේ හරිය ක්ලික් එකක් දානවා. එතකොට මෙතන තියෙන වර්ණයට සමානව සම්පූර්ණ ඒකට යාබදව තියෙන වර්ණ ටික සියල්ල සිලෙක්ට් වීමක් වෙනවා. ඊළඟට by color කියලා කියන්නේ තෝරාගත් වර්ණයේ ග්‍රාෆිකයේ කොතැනක තිබුණද මේ වර්ණයේ සහිත කොටස් තෝරා ගැනීම. අපිට දැන් අපි හිතමු මේ ෂර්ට් එකේ එක එක තැන්වල එක එක වර්ණ ඔබට පේන්නේ. මෙතන ක්ලික් කරාම මෙතන වර්ණය මේ පැත්තේ තියෙනවා නම් ඒවත් එක්කම සිලෙක්ට් වීමක් තමයි මෙන්න මේ by color කියන tool එකෙන් වෙන්නේ. ඊට පස්සේ තියෙනවා අවසාන scissor.
තේරීමට අවශ්‍ය කොටස වටයමින් තෝරා ගන්නවා. අවශ්‍ය කොටස් ටික වටේ ලාසන්න වශයෙන් ගිහිල්ලා තෝරා ගැනීම තමයි මේ ටූල් එකෙන් කරන්නේ. ඊළඟ එක foreground. foreground කියලා කියන්නේ රූපයේහි පසුබිම තෝරා ගන්නවා. යම්කිසි රූපයක් ගත්තොත් ඒ රූපයේ පසුබිම් කොටස තමයි මේ foreground කියන එකෙන් තෝරා ගැනීමකට ලක් කරන්නේ. right. අපි ඊළඟට බලමු වර්ණ ගැන්වීමේ මෙවලම් පිළිබඳව. දැන් අපි මේ වර්ණ ගන්නවන්න පින්තූරයක් වුණාම වර්ණ දාන්න ඕනේ. මෙන්න මේ වර්ණ ගන්නවන්න මොන ටූල්ස්ද භාවිතා කරන්න කියන එක. මේ රූපය දකින්න ඔබ බකට් ෆිල් තෝරාගත් කොටසකට වර්ණයක් හෝ මෝස්තරයක් යෙදීම. මේ බකට් ෆිල් එක නිකන් බකට් එකක් වගේමයි තියෙන්නේ. මේකෙන් පුළුවන්කම තියෙනවා අපි තෝරාගත් අර ඉහතින් අපි අර උඩින් කතා කරපු ඒ අයිකන් වලින් තෝරාගත්තනේ. ඒ තෝරාගත්ත කොටසකට වර්ණයක් දාන්න පුළුවන්කම තියෙනවා. ඊට පස්සේ blend නැත්නම් gradient කියලා tool එකක් තියෙනවා. එකකින් කරන්නේ තෝරාගත් කොටසට වර්ණ සම්මිශ්‍රණයක් යෙදීම. වර්ණ දෙකක් මිශ්‍ර කරලා අර එක පැත්තකින් ඇවිල්ලා ඒ වර්ණය අඩු වෙලා නැවත වෙනත් වර්ණයකට හැරීම වගේ දෙයකට අපිට යන්න පුළුවන්කම තියෙනවා. pencil tool. තෝරාගත් කොටස මත වර්ණ යෙදීම සහ තෝරාගත් පැන්සල ප්‍රමාණය අනුව ඉරි ඇඳීම. අපිට මේ pencil tool එකකින් වර්ණ යොදන්න පුළුවන් අවශ්‍ය ප්‍රමාණයකින් වර්ණ ඉරි අඳින්න පුළුවන්. ඒ වගේම තෝරාගත් කොටසකට වර්ණ යෙදීම සහ ඉරි ඇඳීම කරන්න පුළුවන්කම තියෙනවා මේ pencil tool එකේ. paint brush tool එක. තෝරාගත් පින්සල් ප්‍රමාණය අනුව සුමට වූ ඉරි ඇඳීම සහ වර්ණ යෙදීම. මේ paint brush එක නැතිනම් brush tool එකක් අපි කියන්නේ මේකිනුත් ඉරි ඇඳීම සහ වර්ණ යෙදීම ඉටු කරන්න පුළුවන්කම තියෙනවා. right. ඊළඟට ඔබ දකිනවා eraser tool. eraser tool. eraser tool කියවම නම් ඔබට අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. මේ අනවශ්‍ය කොටස් මකලා දාන්න තමයි තියෙන්නේ. ඊට පස්සේ air brush tool එක. air brush tool එක බලන්න වර්ණ පින්සලයේ මෙන් ග්‍රාෆිකය මත වර්ණ විදීමක් ලෙස ක්‍රියා කරමින් වර්ණ ගැනීම. වර්ණ ස්ප්‍රේ කිරීමක් විදිනවා. අන්න එහෙම තමයි මේ air brush tool එකෙන් වර්ණ ගන්නවන්නේ. ink කියලා තියෙනවා. වර්ණ පින්සලයේ මෙන් ග්‍රාෆිකය මත වර්ණ ගල්වයි. මුසිකේ වේගයෙන් ගමන් කිරීමේදී පින්සලේ පරිමාව කුඩා වන අතර සෙමින් ගමන් කිරීමේදී පරිමාව විශාල වේ. වේගෙන් අපි මවුස් පොයින්ටර් එහා මෙහා කරනවා නම් අපි වර්ණ ගලන ප්‍රමාණය කුඩා වෙනවා. හිමින් කරනවා නම් වර්ණ ගලන ඒරියා එක විශාල වෙලා වර්ණ ගැන්වීමක් වෙනවා. ඊළඟට මේ ක්ලෝන් ටූල් එක. ක්ලෝන් ටූල් එක පොඩ්ඩක් වැදගත්. ඔබට පේපර්ස් වල මෙතෙක් අහලා තිබුණු ටූල් එකක් තමයි මේ ක්ලෝන් ටූල් එක කියලා කියන්නේ. ග්‍රාෆිකයක තෝරාගත් කොටස් වෙනත් ස්ථානයකට පිටපත් කරයි. අපිට යම්කිසි කොටසක් වෙනත් ස්ථානයකට කොපි කරන්න මේ ක්ලෝන් ටූල් එක භාවිතා කරන්නට පුළුවන්. heal tool. heal tool එක මොකටද භාවිතා වෙන්නේ? ග්‍රාෆිකයේ නොගැලපෙන වර්ණ සහිත ප්‍රදේශ නිවැරදි කරමින් වර්ණ ගල්වයි. දැන් අපි පොඩි උදාහරණයක් ගමු. අපිට කෙනෙකුගේ මූණක තියෙන ලපයක් වගේ දෙයක් ඉවත් කරගන්නට මේ heal tool එක භාවිතා කරන්න පුළුවන්. ඊට පස්සේ perspective clone. දෘෂ්ටි කෝණය වෙනස් කළ පසු ක්ලෝන් වෙවලම ලෙස ක්‍රියා කළයි. මේ ක්ලෝන් එක වගේම තමයි වැඩ කරන්නේ. දෘෂ්ටි කෝණය පොඩ්ඩක් වෙනස් කරලා අපිට ගන්න පුළුවන්කම තියෙනවා. right. ඊළඟට convol කියලා කියනවා අපි. එතනම් blur tool කියලාත් අපි කියනවා. ග්‍රාෆිකයේ අඳුරු හෝ තියුණු කිරීම කරනු ලබයි. දැන් අපි හිතමු යම්කිසි ඉරක් අපි කපලා ගත්තා. යම්කිසි කොටසක් වෙන් කරා. ඒ වෙන් කරපු කොටසේ තියෙන තියුණු ගතිය පොඩ්ඩක් සුමට කරලා දාන එක තමයි එතනදී සිද්ධ කරන්නේ. තියුණු ගතිය නැති කිරීම තමයි තියුණු කිරීම කිව්වට අපි ටික බ්ලර් කරලා දාමු. ඊට පස්සේ ස්මජ් ටූල් එක. මේ ඇඟිල්ලකින් මෙහෙම තල්ලු කරනවා වගේ එකක් තමයි පේන්න තියෙන්නේ. ග්‍රාෆිකයේ බොඳ කරනවා. අපි අර පැස්ටල් වලින් ඇඳලා පොඩි කාලේ අපි චිත්‍ර අඳිනකොට නිකන් මෙහෙම තද කරලා පිහිනවා එහාට මෙහාට. අන්න ඒ වගේ දෙයක් තමයි වෙන්නේ. ඊට පස්සේ ඩොජ් නැතිනම් බර්න් ටූල් එක. මගින් ආලෝකවත් කරන අතර බර්න් මගින් ඒ අඳුරු පැහැ ගන්නවා. දැන් මේක කොටස් දෙකකට ක්‍රියාත්මක කරනවා. ඩොජ් සහ බර්න්. ඩොජ් නොතින් ආලෝකමත් කරනවා. බර්න් නොතින් අඳුරු කරන එක තමයි වෙන්නේ පින්තූරේ යම් යම් තෝරගන්න කොටස් ටික. right. ඊට පස්සේ අපිට දකින්න තියෙන මේ පරිමිතිය වෙනස් කිරීමේ මෙවලම්. පරිමිතිය නැත්නම් ප්‍රමාණය වෙනස් කිරීමේ මෙවලම් ටිකක්. move tool එක. තෝරාගත් කොටසක් එහා මෙහා චලනය කරන ඔස්සගෙන අරන් යන. අපි මේක හොඳට දැනගන්න පුළුවන්. ඊතල හතරක් තමයි හතර පැත්තට තියෙන්නේ. ඊට පස්සේ මේ කොටුවක් එක ඊතල තියෙනවා. අපි align කියලා කියනවා. align අපි යම් යම් තැන් වල දන්න word වලදී අපි කතා කරා align. මෙතනත් අපි කතා කරනවා align ගැන. එකෙල්ල කිරීම. ඒ කියන්නේ පින්තූරයක කොටසක් ගානට balance කිරීම කිව්වොතින් නිවැරදි. crop එක. crop ගැන අපි දන්න මේ කප්පාදු කිරීම. අනවශ්‍ය කොටස් කපලා ඉවත් කරන්න තමයි මේ crop tool එක ගන්න. right. එතකොට ඊළඟට තියෙනවා මේ rotate. rotate කියන්නේ අපි දන්න මේ කරකවනවා. තෝරගත් කොටසක් හෝ තට්ටුවක් හෝ ස්තරයක් අවශ්‍ය ආකාරයට කරකවේ. මාංශ කණුවට අංශ 180ට මෙහෙම කරකවන්න පුළුවන්කම තියෙනවා. ඊට පස්සේ scale කියන tool එක බලන්න.
තෝරාගත් කොටසකට තට්ටුවක හෝ ස්තරයක පරිමාව අවශ්‍ය ආකාරයට වෙනස් කිරීම. මේ ප්‍රමාණය ස්කේල් එක කියන්නේ පරිමාව වෙනස් කරලා දාන්න පුළුවන්කම තියෙනවා. ඊට පස්සේ shear. shear tool එකෙන් කරන්නේ දිශාවකට තල්ලු කරලා දානවා. අවශ්‍ය දිශාවකට අපිට මේ පින්තූරයේ කොටසක් තෝරාගත්ත කොටසක් තල්ලු කරලා දාන්න හැකියාව තියෙනවා. perspective tool. perspective tool එකෙන් කරන්නේ තෝරාගත් කොටසක් හෝ ස්තරයක් අවශ්‍ය ආකාර දෘෂ්ටි කෝණය වෙනස් කිරීම. අපිට පේන දර්ශනය පොඩ්ඩක් වෙනස් කරලා ගන්න පුළුවන්කම තියෙනවා. right. අපි දැන් කතා කරන මේ අවසාන වශයෙන් තියෙන tools ටික අනිකුත් මෙවලම් කියලා තමයි මෙතන හඳුනාගන්නේ. මොනවද මේ අනිකුත් මෙවලම්? path tool එක. හැඩතල සහිත ඉරියැඳීම තෝරා ගැනීම සහ ඒවා වෙනස් කිරීම. මේ path tool එකෙන් කරන්නේ යම් යම් හැඩයන් වලට ඉරියැඳෙන්න පුළුවන්. ඒවා වෙනස් කරන්න, තෝරා ගැනීම කරන්න වගේ දේවල් කීපයක්ම කරන්න පුළුවන්කම තියෙනවා. මේ color picker ඔබට වැදගත් වෙන මේ වර්ණ තෝරා ගැනීමේදී යම් ස්ථානයක තියෙන වර්ණයක් ඒ වර්ණයට අදාළ අංකය නිර්මාණය කරගෙන ඉතා අපහසුයි අපිට. වර්ණ බැලන්ස් කරගන්න අමාරුයි. ඒක නිසා අපිට පුළුවන්කම තියෙන මේ color picker tool එක අරගෙන කොයි ස්ථානයේ තියෙන වර්ණයද අපිට ලබාගත යුත්තේ කියලා ගිහිල්ලා ක්ලික් එකක් දාන්න. එතකොට එතන තියෙන වර්ණය හරියටම අපේ වර්ණ box එකේ තියෙන color box එකෙන් තෝරා ගැනීමේ හැකියාව තියෙනවා. magnify. magnify කියන්නේ ඔබ දකින්න මේ රූපයත් එක්කම කියන්න පුළුවන් මේ කාචයක් වගේ එකක් තියෙන්නේ. අපිට පින්තූරේ පොඩක් විශාල කරලා බලා ගන්න පුළුවන්කම තියෙනවා. zoom එක අඩු වැඩි කිරීම කියලා තමයි කියන්නේ. zoom කරනවා කියන්නේ ඒක. measure tool එක. measure tool එක භාවිතා කරන්නේ මොකද? දිග පරිමාණය නැත්නම් කෝණය පෙන්වුම් කරගෙන සඳහා. my name at measure කියන්නේ. ඒතකොට මේ වගේ දේවල් මැන ගන්න පුළුවන්කම තියෙන measure tool එක හරහා. අවසාන එක text tool. text tool එක කියලා කියනවා අපි අක්ෂර ඇතුළත් කරන්න යොදා ගන්න tool එකට. ඒ කියන්නේ අපි යමක් ලියනවා නම් type කරලා දානවා නම් අපි මෙන්න මේ text tool එක තමයි භාවිතා කරන්නට තියෙන්නේ. හොඳයි. දරුවනේ එහෙනම් අපි මේ වෙනකොට ග්‍රාෆිකයක් කියන්නේ මොකද්ද? අංකිත ග්‍රාෆිකයක් කියන්නේ මොකද්ද? ඒ වගේ මූලිකාංග මොනවද? ඊට පස්සේ කතා කරපු දේවල් ටික මුලින්ම මතක කරගෙන ආවොත් එහෙම ග්‍රාෆික සංකෝචනය කියන්නේ මොකද්ද? වෙක්ටර් ග්‍රැෆික්, රාස්ටර් ග්‍රැෆික් කියන්නේ මොකද්ද? මේ වගේ දේවල් කතා කරගෙන ඇවිල්ලා අපි ටූල්ස් ටිකක් සම්බන්ධව මේ GIMP මෘදුකාංගයේ තියෙන ටූල්ස් ටිකක් සම්බන්ධව කතා කරා. එතකොට අපිට මෙන්න මේ ග්‍රාෆික මෘදුකාංගවල එතනම් මේ ග්‍රැෆික් සොෆ්ට්වෙයාර් වල අපිට තියරි වශයෙන් දෙන්න තියෙන කොටස මෙතකින් නිමාවටපත් වෙනවා. එතකොට දැන් මින් ඉදිරියට ඔබට තියෙන්නේ ප්‍රැක්ටිකලි විදිහට. නැතිනම් ප්‍රායෝගිකව කොහොමද අපි GIMP මෘදුකාංගයත් එක්ක වැඩ කරන්නේ කියන එක. ඒ සඳහා මම විශේෂයෙන් සකස් කළ වීඩියෝ කිහිපයක් ඔබට මින් ඉදිරියට නිරීක්ෂණය කරන්න හැකියාව අවස්ථාව ලැබේ. එහෙමනම් එම වීඩියෝත් එක්ක එකතු වෙලා කොහොමද අපි GIMP මෘදුකාංගය විවෘත කරගන්නේ? මෘදුකාංගය සකස් කරගන්නේ කොහොමද? ඊට පස්සේ අපි අලුතෙන් නිර්මාණයක් කරන්නේ කොහොමද? මේ වගේ ප්‍රැක්ටිකලි වැඩ කටයුතු කිහිපයක් සමගින් එකතු වෙලා ඔබ ඔබේ හැකියාවන් ටික, දක්ෂතාවන් ටික වර්ධනය කරගන්න පුළුවන්කම ලැබෙවි ටිකත් එක්ක එකතු වෙලා හිටියා. ඒ වගේම මේත් එක්ක යොදා ගන්න Photoshop වැනි මෘදුකාංගවල වැඩ කරන ආකාරය සම්බන්ධව PDF කිහිපයක් මම ඔබට මේත් එක්ක නොමිලේ ලැබෙන්න සලස්වනවා. ඒවා අරගන්න ඔබට ඉදිරියේදී මේවා වැදගත් වෙයි. ඒක නිසා ඔබට විභාගයට අවශ්‍ය කරන දැනුම මෙතකින් ලැබිලා තියෙනවා මෙන්න මේ මෘදුකාංගයත් එක්ක. වැඩිපුරම පුතේ මෙන්න මේ software එකෙන් තමයි මෙතෙක් ප්‍රශ්න අහලා තිබුණේ. තව අපිට software 3ක් කතා කරන්න තියෙනවා. ඒ තිබුණත් මේ software එකෙන් තමයි වැඩිපුර සාමාන්‍ය පෙළ විභාගයේදී අහලා තිබුණු ප්‍රශ්න ටික තියෙන්නේ. ඒක නිසා ඔබ හොඳින් අවධානයෙන් ඉන්න. ඔබට අලුත් මෘදුකාංගයෙන් ප්‍රශ්න අහන්නේ නැති වෙයි. නමුත් ඒ ටික අතාරින්න එපා. ටිකක් ඉගෙන ගන්න ඕනි. මෙන්න මේ අයිකන් ටික අපි 32ක් විතර අපි කතා කරා. මේ අයිකන් ටික සම්බන්ධව ඉගෙන ගන්නට ඕනි. දැන් ඉදිරියේ වීඩියෝ වලින් මේ අයිකන් වලින් වැඩ කරන විදිහ ඔබට දැක් ගන්නට පුළුවන්කම තියෙනවා. එහෙමනම් අලුත් වීඩියෝ ටිකකින් ප්‍රැක්ටිකල් පැත්තේ තියෙන වීඩියෝ ටිකකින් ඔබත් එක්ක මුණ ගැසීම බලාපොරොත්තු වෙන්න. එතකොට නම් ඔබට මගේ මූණ පේන්නේ නැති වෙයි. ප්‍රැක්ටිකලි කරන්නේ කොහොමද කියලා තමයි පේන්න තියෙන්නේ. මේ දේවල් ටික හොඳින් නිරීක්ෂණය කරලා විභාගයට හොඳින් සූදානම් වෙන්න ඔබට නිසැකවම ඒ සාමාර්ථයක් ලබා ගැනීමේ හැකියාව අනිවාර්යයෙන්ම ලැබෙනවා. එහෙමනම් සියලුම දෙනාට ඒ සාමාර්ථයක් ලබා ගැනීමට ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් අපි තවත් වීඩියෝවකින් හමු වෙන බලාපොරොත්තු වෙන්නේ. නැතිනම් තවත් මෘදුකාංගයක් කොහොමද වැඩ කරන්නේ කියන ඒ වීඩියෝවෙන් ඉක්මනින්ම හමු වීම බලාපොරොත්තු වෙන සමුගන්නවා සියලුම දෙනාට සුබ දවසක්. තෙරුවන් සරණයි. අයබෝවන්.